දෙවන පේපර් එකේ සපෝට් වීඩියෝ එකට අපි රෙඩි. මම දන්නවා ළමයි පළවෙනි පේපර් එකේ සපෝට් වීඩියෝ එක බලලා පළවෙනි පේපර් එක සාර්ථකව හදලා ලකුණුත් මට එවු ළමයි ඉන්නවා. මම හිතන්නේ ගොඩක් ළමයි පේපර් එක හැදුවා. සපෝට් වීඩියෝ එක බලලා ඒ සපෝට් එකත් අරගෙන පේපර් එක හැදුවා. හරි ළමයි මට ලකුණු chart එක ඒගොල්ලෝ නැදත් නිකමක් නෑ ඔයගොල්ලෝ පිළිවෙලකට හදාගෙන යන්නේ. කැමති නම් මට එවන්න නෑ. මම එව්වේ නෑ කියලා මෙතන ප්‍රශ්නයක් නෑ. right? හරි එහෙනම් ළමයි අපි පටන් ගමු දෙවෙනි පේපර් එකට සපෝට් වීඩියෝ එක. මම හිතන්නේ මේ සපෝට් එකෙන් ඔයගලන්ට ලොකු ශක්තියක් එනවා. මොකද දෙවෙනි වාරේ පාඩම් නැති හින්දා. මම ඔයගලන්ට ඒක පළවෙනි ගැරන්ටි එකයි දෙන්නේ මේක ලේසි පේපර් එක ළමයි හරි. ළමයි ඔයගලන්ට ලඝු කියන කොටස මම කියලා දෙන්නම් ලඝු. ලඝු කියලා කොටස. ලඝු. ළමයි මේකේ මේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ ගාන හදනකොට පාඩම උගන්වන්නේ නැහැ ළමයි. පාඩමක් උගන්වන්නේ නැහැ. මේක හදන්න ක්‍රමේ පොඩක් උගන්වන්නම් ඒ පේපර් එකේ තියෙන ගාන හදන විදිය. right. අපි ගත්තා නම් ළමයි මෙන්න මෙහෙම දර්ශකයක් තියෙනවා ළමයි 2/7 වෙනි බලය කියන්නේ 128යි කියලා. මේක ළමයි දර්ශක නේ මේකට කියන්නේ දර්ශක කියලා. ඕනෑම දර්ශක සමීකරණයක් ළමයි සමාලකුණක් තියෙනවා නේ සමීකරණයක් ලඝු විදිහට ලියන්න පුළුවන්. ලියන විදිහ තේරුම් ගන්න ළමයි. log කියලා දානවා ලඝු කියන්නේ log කියලා දානවා ඒ ලොජි කියන එක log පාදයේ මේකමයි ළමයි දාන්නේ. මෙයා මෙතෙන්ට ලියනවා 120. උත්තරේ ළමයි දර්ශකයෙන් කියවෙනවා. අපි කියන්නේ ළමයි මේක දෙකේ පාදයට 128 ලඝු ගණකය 7යි කියලා. කියවන්නේ දෙකේ පාදයට 128 ලඝු ගණකය 7යි. එහෙනම් තමයි ලඝු ගණකය කියන්නේ දර්ශකයේ නේ ළමයි. යම් පාදයකින් යම් සංඛ්‍යාවක ලඝු ගණකය දර්ශකයෙන් ලැබෙනවා කියලා අපි කියන්නේ. නිකන් මේ හැඩේ තේරුම් ගන්න ළමයි. පාදය ඒකමයි. මෙයා මෙතනට ආව දර්ශකයේ උත්තරේ ටික. අපි තව එකක් ගමු ළමයි. 3/4 වෙනි බලය කියන්නේ 81යි. අපි මෙයා ලඝු විදිහට ලියමු. log log පාදයේ 3යි මෙතන 81යි උත්තරේ 4යි. කියන්නේ 3 පාදයට 81 ලඝු ගණකය 4යි. එහෙමයි නෙමෙයි කියන්නේ. අපි අත්වත් ළමයි තමයි. 10 තුන්වෙනි බලය කියන්නේ 10යි ළමයි. නේ 10 තුන්වෙනි බලය කියන්නේ 10ක් 3ක් වැඩි කරනවා. මෙයා log විදිහට ලියනවා නම් කොහොමද ළමයි? log 10 පාදයට 1000 කියන්නේ දර්ශකයේ උත්තරේ ළමයි. ඒක එහෙම ලියන්නත් පුළුවන් ළමයි LOG කියලා දැම්මොත් 10 දාන්න ඕනේ. LG කියලා දැම්මොත් ඒක LG කියලා දානවා නම් ඒක අදහස් කරන්නේ 10 පාදේ කියලා ළමයි. එහෙනම් LG 1000 කියන්නේ 3යි කියලා ලියන්නත් පුළුවන්. LG 1000 3යි කියන්නේ ළමයි ආයි දර්ශකයට ගියොත් 10 තුන්වෙනි වලය 1000යි කියන්නේ. මේක LG කියන්නේ 10 පාදේ තියෙනවා නේද නේ? ඕකේ අනිත් පැත්ත ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් ළමයි මේ මේක තියෙනවා. log 5 පාදයට 125 සමානයි 3යි. හරිද? 125 කියන්නේ 5 තුන්වෙනි වලේ හින්දා දර්ශකයේ උත්තරේ ලැබෙනවා. මෙයා ළමයි දර්ශකයක් විදිහට ලියුවොත් කොහමද? මෙයා දර්ශකයේ විදිහට ලියනවා නම් පාදේ එකමයි මේක නේද දර්ශකය 3යි 5 3 කියන්නේ 125. මේ පාඩමේදී ළමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දර්ශකයක් ලඝු විදිහට ලියන්නත් ලඝු එකක් දර්ශක විදිහට ලියන්න. ඒවල පේපර් එකේදී මේ දෙකෙන් එකක් ඔයගලන්ට දැනගෙන හදන්න වෙනවා. හරි? පාඩම කොයි පාඩම කියලා දෙන්නම් කියලා දෙන එක මේ දැනුම තියාගන්න ළමයි. right? හරි. එන ඒ කොටස ඔයගොල්ලෝ තේරෙනවා? අපි යමු. පේපර් එකේ තියෙන තවත් කොටසකට.
ඔයගොල්ලන්ට කියලා දෙන්න ළමයි ප්‍රතිශත ඔයගොල්ලන්ගේ 10 පන්තියට අදාළ ප්‍රතිශත කොටස් තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒ ටික හදාගන්න ඒක හදාගන්න යම් විදියක්. ගානක් ලියමුද ළමයි? ගානක් ලියන්න මෙහෙම. උදාහරණයක් ලියාගන්න. ලොකු ගණන් නැහැ පොඩි ගණන්. පොඩි ගණන් උනත් පාඩම දන්නේ නැතුව ටිකක් අමාරුයි. රුපියල් 8000ක් ලියන්න. රුපියල් 8000ක් 108ක වාර්ෂික සුළු පොලියට 108ක වාර්ෂික සුළු පොලියට ණයට ගත් විට 108ක වාර්ෂික සුළු පොලියට ණයට ගත් විට වර්ෂ 3ක් අවසානයේදී ගෙවීමට සිදුවන එක පළවෙනි කොටස කියලා ලියන්න. සුළු පොලිය සොයන්න. දෙක මුළු මුදල සොයන්න. එක සුළු පොලිය සොයන්න. දෙක මුළු මුදල සොයන්න. තමයි ඒකෙදි බලන්න ණයට ගත්ත මුදල තමයි රුපියල් 8000යි. පොලි අනුපාතිකය සියයට 8යි. කාලය ළමයි අවුරුදු 3යි. හරිද ළමයි? නෑ. මෙන්න මෙතනින් පටන් ගමු ළමයි 108යි පොලි අනුපාතිකය. ඒකෙන් අදහස් කරන්නේ රුපියල් 100ක් සඳහා අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය 8ක් කියන එකයි. හරිද? 108යි කියන එක පොලි අනුපාතිකයේ 108යි කියන්නේ ළමයි රුපියල් 100කට අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය රුපියල් 8ක් කියන එකයි. එහෙනම් අපි ගමු ළමයි. මම වදන්තියක් ලියුවොත් ළමයි මේකෙන් පටන් ගන්න ළමයි රුපියල් 100ක් සඳහා අවුරුදු එකක පොලිය සමානයි රුපියල් 8යි. ඒකනේ මේකෙන් කියවෙන්නේ. දැන් මේ ඕගොල්ලන්ට සරලව මම කියලා දෙනවා ගණන් හදනකොට ඕගොල්ලෝ පියවර වල අඩු කරලා හදන්න කමක් නැහැ. රුපියල් 8000ක් සඳහා අවුරුදු එකක පොලිය 100කට අවුරුද්දකට පොලිය 8යි නම් 8000කට අවුරුද්දකට පොලිය කොච්චරද? එහෙමනේ ළමයි නේ. 100කට අවුරුද්දකට පොලිය 8යි. එහෙනම් 8000කට අවුරුද්දකට පොලිය 100කට 8යි නම් 8000. මෙච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට මේක තමයි හදන්නේ ළමයි. එහෙනම් ළමයි අවුරුද්දකට පොලිය අපිට ලැබෙනවා 0.864යි. රුපියල් 640ක් අවුරුද්දකට. එහෙනම් අපි ඊළඟට ගන්න දෙනවා රුපියල් 8000 සඳහා අවුරුදු 3ක පොලිය. රුපියල් 8000කට අවුරුදු 3ක පොලිය ළමයි මේ තියෙන්නේ අවුරුද්දකට පොලිය. අවුරුදු 3කට පොලිය බලන්න අපි මේක තුනෙන් වැඩි කරනවා. 12න් 2යි එකක් ඉතුරුයි 18ක 19යි. රුපියල් 1900. ළමයි මේ තියෙන්නේ ගෙවන්නට පොලිය. හැබැයි පොලිය කියව ළමාදී අවුරුදු 3 අවසන් ණයට දාස් වෙන්න මුළු මුදලක් ගෙවන්න ඕනේ ළමයි. මුළු මුදල ගන්නේ පොලියයි ගත්ත මුදලයි මුල් මුදල. මේක කියනවා මුල් මුදල ළමයි. ඒකයි පොලියයි එකතු කරනවා. එහෙනම් රුපියල් 8000ට 1900 9000 අල්ලව යම් දැනුම ගන්න ඉතින් මේක කාර්යගෙන ආයතන හදාගෙන යන්න පාඩම උගන්වනකොට මේක ඔයගොල්ලන්ට සාර්ථක වෙයි. දැනටත් හදාගෙන යනවා නම් පාඩමක් ඉගෙනුවම ඔයගොල්ලන්ට සාර්ථකව හදා ගන්න පුළුවන්. රයිට්? මේක දැනගන්න. අපි තව උදාහරණයක් විදිහට ගමු ළමයි.
හැමතිස්සෙම පොලිය විතරක් නෙමෙයි අහන්නේ ළමයි. පොලිය අනුපාතිකය අහන වෙලාවලුත් තියෙනවා. ඒ જાති ගන්න හදමු. මේක ලියන්න. උදාහරණ දෙක කියලා ලියන්න ළමයි මෙහෙම. වාර්ෂික සුළු පොලියට රුපියල් 4000ක් ණයටගත් අයෙක් වාර්ෂික සුළු පොලියට රුපියල් 4000ක් ණයටගත් අයෙක් වර්ෂ දෙකකදී රුපියල් 960ක පොලියක් ගෙවයි නම් වර්ෂ දෙකකදී රුපියල් 960ක පොලියක් ගෙවයි නම් වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න. රුපියල් 960ක පොලියක් ගෙවයි නම් වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න. ඒ කියන්නේ වාර්ෂික සුළු පොලිය අනුපාතිකය සොයන්න කියන එකයි. right. තමයි අර විදිහටම අපි තේරුම් ගමු. ණය මුදල රුපියල් 4000යි. ගෙවුව පොලිය රුපියල් 960යි. ඒ පොලිය ගෙවපු කාලය අවුරුදු 2යි. හැරිලා අවුරුදු 2යි. ඊළඟ මොකද? ඊළඟේ පොලිය අනුපාතිකය. ඔබ තමයි අහන්නේ. මොකද ළමයි පොලිය අනුපාතිකය කියන්නේ මොකද්ද? පොලිය අනුපාතිකය කියන්නේ ළමයි රුපියල් 100කට අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය. කොහොම හැදුවත් ඔයගොල්ලෝ එතන හදන්න ඕනේ. මොකද පොලිය අනුපාතිකය කියන්නේ ළමයි රුපියල් 100කට අවුරුද්දකට ගෙවන්න ඕන පොලියට කියනවා ළමයි පොලිය අනුපාතිකය කියලා. ඒකට කියනවා වාර්ෂික සුළු පොලිය අනුපාතිකය කියලා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 100කට ගෙවන්න ඕන පොලිය. එහෙනම් අපි ඒක ගණනය කරමු ළමයි මීට රුපියල් 4000කට අවුරුදු දෙකකට පොලිය නෙමෙයි ළමයි. අපි වගන්ති විදිහට ගත්තොත් ඔයගොල්ලෝ කෙටියෙන් හදන්න ළමයි ගණන් හදනකොට. රුපියල් 4000ක් සඳහා අවුරුදු දෙකක පොලිය රුපියල් 960යි. එහෙම ගමු ළමයි රුපියල් 4000කට සඳහා අවුරුදු එකක පොලිය රුපියල් 4000කට අවුරුද්දකට පොලිය ළමයි එහෙනම් 960 බෙදමු අපි දෙකෙන් රුපියල් 4යි 16.8යි. එහෙනම් රුපියල් 4000කට අවුරුද්දකට පොලිය රුපියල් 480යි. ඒකද පොලිය අනුපාතිකය කියන්නේ ළමයි? නෑනේ. රුපියල් 100කට අවුරුද්දකට පොලිය තමයි පොලිය අනුපාතිකය කියන්නේ. අපි ලියමු. රුපියල් 100ක් සඳහා අවුරුදු එකක පොලිය. ඒක තමයි පොලිය අනුපාතිකය කියන්නේ ළමයි. 4000කට අවුරුද්දකට පොලිය 480යි. 4000කට 480ක් නම් පොලිය 100කට කොච්චරද කියනවා. ඒක පොලිය අනුපාතිකය කියලා කියනවා. 4000කට අවුරුද්දකට පොලිය 480යි නම් 100කට කොච්චරද කියලා බලන්න. ඒක තමයි පොලිය අනුපාතිකය කියන්නේ. බිංදු දෙකකට බිංදු දෙකක් කියනවා. මේකට දෙක. අපුණ ළමයි 48 4 ඉඳුවාම 100ට 12යි. පොලිය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ගන්න හදන්න ළමයි ඒක පහසුයි. එහෙනම් පොලිය හොයන්නේ යම් දැනුමක් ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. පොලිය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක හදාගන්න. පොලිය අනුපාතිකය කියන්නේ ළමයි රුපියල් 100කට අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය. right? පැහැදිලි නේ? මේ જાති ගණන් තියෙයි ඒව හදන්න. අපි ළමයි ඔයගලන්ට තව කොටසක් මම කියලා දෙන්නම්. ඒක ළමයි මේ උගන්වන්නේ එහෙම තියෙන ඒවා නෙමෙයි ළමයි ඈ.
මේ උගන්වන්නේ දෙවෙනි පේපර් එකේ තියෙන ඒවා. වැදගත්. ඔයගොල්ලෝ මේක හරියට බලලා අධ්‍යයනය කරලා ඔන්න තනින් ගණන් ලියාගෙන හදලා එම දැනුවත් වෙන්න. හරි? හරි. එහෙනම් ළමයි ඔයගොල්ලන්ට වර්ගජ සමීකරණ කියන කොටසක් තියෙනවා ළමයි. වර්ගජ සමීකරණ. හරි. වර්ගජ සමීකරණ කියලා පාඩමක් තියෙනවා ළමයි. ඔයගොල්ලෝ දන්නවා සරල සමීකරණ දන්නවා සමගාමී සමීකරණ යම් ප්‍රමාණයකට දන්නවා මේ වර්ගිත සමීකරණ කියන එක ඔයගොල්ලෝ දන්නේ මම ඒක විසඳන විදිය කියලා දෙන්න ළමයි ළමයිට පුළුවන් මේකෙන්ම තේරුම් ගන්න මෙන්න මෙහෙම තේරුම් ගන්නකො ළමයි යම් ගුණිතයක් තියෙනවා x ඍණ 2යි x ධන 3යි සමානයි බිඳුවයි කියලා ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් නෙමෙයි තියෙනවා මේක ප්‍රසාරණය කරාම වර්ගයක් තියෙන සමීකරණයක්. දැන් වර්ග සමීකරණය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. වර්ගයක් තියෙන සමීකරණයකට අපි කියනවා ළමයි වර්ගිත සමීකරණය. මේ වර්ගයක් තියෙන සමීකරණය. දැන් මේක x වර්ගය නැත්නම් 2x වර්ගයේ ඍණ ධන 3යි. මේ වර්ගිත සමීකරණය. වර්ගයක් තියෙන සමීකරණයක්. හරි? ඒ වගේ එකක් මීට කලින් ඔයගොල්ලෝ විසඳලා නැහැ ළමයි. ඒක විසඳන ආකාරයෙන් මීට කියලා දෙන්නම්. දැන් මෙන්න මෙහිම සාධක දෙකක ගුණිතයක් බිඳුව වෙලා තියෙනවා. right. දැන් ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් මෙතන තියෙන්නේ. ද්විපද ප්‍රකාශන වෙන්න ඕනේ. සාධක දෙකක ගුණිතයක් බිඳුව වෙලා තියෙනවා නම් විසඳන්න පුළුවන් ළමයි. විසඳනවා කියන්නේ උත්තර ගන්න පුළුවන් ළමයි මේකට. මේකට උත්තර ගන්න මෙන්න මේ ආකාරයටයි පාඩම කියලා දෙන එකයි යම් තේරුම් ගැනීමක් ගන්න. එකක් ගන්නවා මෙන්න මේ සාධකයේ සමානයි බිඳුවයි හෝ මෙන්න මේ සාධකයේ බිඳුවයි කියලා. ඉතින් ළමයි මේ ගුණිතයේ බිඳුව වෙන්න පුළුවන් විදිහක් ගැනයි මේ කියන්නේ. මේක බිඳුව වුණොත් බිඳුව මොකෙන් වැඩි කරත් බිඳුවයි. හෝ මේක බිඳුව වුණොත් බිඳුව මොකෙන් වැඩි කරත් බිඳුව වෙනවා. ඒ කියන්නේ එන්නේ ඒක අනුව විසඳන්න යන්න හදන්න ළමයි. right. එහෙනම් ඍණ දෙක මෙහෙට ගන්නවා ළමයි x සමානයි 2යි කියලා. හරිනේ? ඍණ දෙක මෙහෙට ගත්තා x සමානයි 2යි හෝ 3 හිට ගත්තා ළමයි x සමානයි 3. ඒ කියන්නේ උත්තර දෙකක්. වර්ගයක් තියෙන සමීකරණයකට ළමයි උත්තර දෙකක් ලැබෙනවා මේ ආකාරයට. අපි ගන්න. හදමු. මේ ඔය යම් දැනුමක් ඔයගලත් ගත්තේ ළමයි. මෙන්න මේක තේරුම් ගන්න. යම් ගුණිතයක් බිඳුව වෙලා තියෙනවා නම් සාධක දෙකක ගුණිතයක් බිඳුව වෙලා තියෙනවා නම් උත්තර වලට යන්න පුළුවන් විදියක් තියෙනවා. මේ සාධකයේ බිඳුවයි හෝ මේ සාධකයේ බිඳුවයි. අනික තේරුම් ගන්නකො මම ඊළඟ ගාල්ටි කියලා දෙන්නම්. අපි ගත්තොත් ළමයි උදාහරණයක් මෙහෙම x වර්ගයයි ඍණ 5යි x සමානයි බිඳුවයි විසඳන්න කියනවා ළමයි. විසඳන්න කියන්නේ x වල අගය හොයන්න කියන එක නේ. විසඳනවා කියන්නේ x වල අගය හොයන්න කියන එකයි. ළමයි මෙතන සාධක දෙකක ගුණිතයක් නැහැ. සාධක දෙකක ගුණිතයක් නැහැ. මේ ටිකේ සාධක හොයාගමු ළමයි අපි ඉස්සෙල්ලාම. මේ ටිකේ සාධක හොයන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේ දෙකට තියෙන සාධකයක් පොදු සාධකයක් තියෙනවා x කියලා. x වර්ගයෙන් x ගත්තාම මේ ඇතුළට x එනවා. 5x වලින් x එළියට ගත්තාම ළමයි එන 5 එනවා. දැන් සාධක දෙකක ගුණිතයක් තියෙනවා ළමයි. ඒක බිඳුවට සමාන වෙලා තියෙනවා. මේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් විසඳන්න පුළුවන් ළමයි එක සාධකයක් එකක් ගන්නවා. x සමානයි බිඳුවයි. හරිනේ ගුණිතයක් තියෙනවා. x සමානයි බිඳුවයි හෝ x ඍණ 5 සමානයි බිඳුවයි කියලා ගන්නවා. ඒතකොට මෙතන ඒක උත්තරයක් ඇවිල්ලා x වලගේ බිඳුවයි. ඒ කියන්නේ මේ ගුණිතයේ බිඳුව වෙන්න පුළුවන් x බිඳුව උනාම මේ බිඳුව කීයෙන් වැඩි කරාම උනත් බිඳුව වෙනවා. මෙයා ඍණ 5ට ගන්න ළමයි x සමානයි. එහෙනම් ඒ උත්තර දෙක මොනවාද ළමයි? x සමානයි බිඳුව කියලා එක උත්තරයක් එනවා. x සමානයි 5 කියලා. හරි ලේසි ළමයි මහලු ගණන් නෙමෙයි. එකම දේ දැක්කේ නැති ඒ කලින්. නේ? ඔය පේපර් එක දුන්නාම දැක්කම ඔයගොල්ලන් ගොඩක් අම්බිල් මේක හදනවා. අමාරුයි කියලා හිතෙනවා මේක තේරුම් ගන්නවා. සාධකේ ගත්තා සාධක ගුණිතේ බිඳුව නම් එකක් මේක සමාන බිඳුව මේක සමාන බිඳුව. මම තව ගණනක් කියලා දෙන්න ළමයි මේකේ. උදාහරණ දෙක කියලා ගමු. මෙහෙම ළමයි. x වර්ගයයි ඍණ 2x
ඍණ 35 සමානයි බිඳුවයි විසඳන්න කියනවා. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ළමයි සාධක දෙකක ගුණිතයක් විදියට ලියන්න පුළුවන් වෙනවා. සාධක කියලා පාඩමක් ඔයගොල්ලෝ පළවෙනි වාරෙදි කරනවා. ඒක දැන් ගැළලුවක් නැහැ. මේක සාධක ගන්න ඕන ළමයි. කෙරෝ දෙක වැඩි කරන්න ඕනේ ළමයි මේකයි වැඩි කරනවා. x වර්ගයේ ඍණ 35න් වැඩි කරාම ඍණ 35යි x වර්ගය කියලා එනවා. කොහොමද කියවන්නේ? 35 චක්‍රය බලනවා ළමයි අඩු කළාම දෙකක් වෙන්නේ. එහෙමනේ කියවන්නේ. 35 චක්‍රය බලනවා අඩු කළාම දෙකක් වෙන්නේ. ඒ කියන්නේ මේක දෙකට කඩා ගන්නවා ළමයි. ඒ දෙකට කඩා ගන්නා ගුණිතය 35 වෙන්නත් ඕනේ. ලියන එක ළමයි සුළු කරාම දෙක. සුළු කරාම කියන්නේ අඩු කළාම දෙකක් වෙන්නේ. 4ක් 5නේ ළමයි නෙමෙයි. 4ක් 5 35යි 7න් 5ක් අඩු කරාම දෙකයි. හරිනේ. එහෙනම් ගන්න වෙන්නේ කොහොමද? 7යි සොයි 5යි. ඒ ළමයි මොන දෙකක්ද වෙන්නේ? ඍණ දෙකක් වෙන්නේ නැහැ. ලෝකයක ඍණ වෙන්න ඕනේ පොඩි එක. එහෙනම් මේක කඩා ගන්නවා දෙකට ළමයි x වර්ගය. මේක තමයි දෙකට කඩා ගන්නේ. මොහොත ඍණ 7යි සොයි ධන 5යි සොයි. දෙකෙන් දෙක සාධකම් ළමයි මේ දෙකට පොදුයි x. x ඍණ 7 කියලා එනවා. මේ දෙකට පොදුයි ළමයි ධන 5. එතන x එනවා ඍණ එනවා මේකට 5 7යි කියලා. ඒක මොනවද තමයි සාධක දෙක. එකක් එනවා x ඍණ 7යි කියලා අනික එනවා x ධන 5. දැන් ඔයගොල්ලන්ට ඕනේ ලැබිලා තියෙනවා. මොකද්ද? සාධක දෙකක ගුණිතයක් බිඳුව වෙලා තියෙනවා. එහෙනම් විසඳුම් වලට යන අර ඉස්සෙල්ලා කියලා දුන්න විදිය තමයි කොහොමද? x ඍණ 7 සමානයි බිඳුවයි හෝ x ධන 5 සමානයි බිඳුවයි කියලා. ඍණ 7 ගන්න. x සමානයි 7යි හෝ මෙහා ඉන්න ගන්න x සමානයි. ඍණ 5නේ ධන 5නේ. අන්න එහෙම ළමයි ඕනම වර්ගික සමීකරණයකට වර්ගයක් තියෙන සමීකරණයකට උත්තර දෙකක් එනවා මේවා. හරිද? හරි. ඒකත් තේරෙනවා යම් ප්‍රමාණයකට විභාගයේ තියෙන ගාන හදා ගන්න දැනුම ගත්තාම මේකට ඇති පාඩම කියලා දෙන එක ළමයි ඈ. අනිත් ළමයි වුණ දැනගන්න ඕන එකක් තියෙනවා. ඕලෙ විභාගය යනකොට 10 පාඩම් ඕන වෙනවා. ඒ හින්දා ගුරුවරුන්ගේ යුතුයකම තියෙනවා. 10 පාඩම් ටික ඔක්කොම ඉවර කරන එක. එහෙනම් ඔයගලන්ට ඕලෙ විභාගයට යන්න කලින් නෙමෙයි ළමයි මේ අවුරුද්ද ඉවර වෙන කලින් අපි 10 පාඩම් ටික ඉවර කරමු. හරි? ඔයගොල්ලෝ ළමයි මම පස්තාර කොටසක් පොඩ්ඩක් කියලා දෙන්නම්. 9 දිම ඉගෙන තියෙනවා කමක් නැහැ. මම කියලා දෙන්නම්. පස්තාර ළමයි මෙන්න මෙහෙම තියෙනවා පස්තාර වගේක්. එකක් තමයි ළමයි ඔයගොල්ලෝ 9 ඉගෙන ගන්න ටිකක් තියෙනවා. එකක් මෙන්න මේ එකක් මෙතන හරහා යනවා ළමයි මෙහෙම. ඉතිරිනවා y සමානයි mx පස්තාර කියලා. m කියන්නේ අනුක්‍රමණය බැවුම කියන එකයි ළමයි. මේ සක්සෙත් කියලා හදන බැවුම කියන්නේ. තව එකක් ළමයි එතනින් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ බිඳුව හරහා යන්නේ නැහැ. තව එකක් තියෙනවා ළමයි. මේ බිඳුව හරහා යන්නේ නැහැ ළමයි. වෙන තැනක් හරහා යනවා මෙහෙම. ඒක තමයි දැන් මේ y සමානයි mx යන c ආකාරي පස්තාරය කරනවා. c කියන්නේ මේ y කැපෙන තැන කියන්නේ මෙතන. m කියන්නේ බැවුම කියන එකයි. මෙන්න මේ පස්තාර දෙකක් සරල රේඛා දෙකක් ඔයගොල්ලෝ 9 දිගට ගන්නවා ළමයි. හරි? එහෙනම් මෙන්න මේක අපි ගමු ළමයි. උදාහරණයක් විදිහට ලියන්න මාත් එක්ක. අන්න එක කියලා. බිඳුවකමා දෙක ලක්ෂයක් එකකමා 5 ලක්ෂයක් බිඳුවකමා දෙක ලක්ෂයක් මේක ලක්ෂය බිඳුවකමා දෙක ලක්ෂයක් එකකමා 5 ලක්ෂයක් හරහා යන සරල රේඛාවේ එක අනුක්‍රමණය කරන්න. දෙක සමීකරණය ලියන්න.
ඒක අනුක්‍රමණය සොයන්න දෙක සමග. රයිට් ළමයි. එහෙනම් අපි ඒක ගමු අනුක්‍රමණය. ළමයි මෙහෙම ලක්ෂ්‍ය දෙක අනුක්‍රමණය එම් ළමයි ලක්ෂ්‍ය දෙක කණ්ඩායම් දුන්නාම අනුක්‍රමණය හොයන්නේ ඒ ලක්ෂ්‍ය දෙකේ y කණ්ඩායම් අතර වෙනස බෙදන්න ඕනේ x කණ්ඩායම් අතර වෙනස එනවා. y ඍණ y එකට x. ඒ කියන්නේ y අතර වෙනස. දැන් මේක x මේක y නේ. මේක x එවනේ ළමයි y අතර වෙනස බෙදනවා x අතර වෙනස. ඒක මහා ලොකු දෙයක් නේ. y අතර වෙනස ළමයි මම මේ පැත්තෙන් ගන්නවා. පහෙන් දෙකක් අඩු කරනවා. y නේ හරිනේ මේ y ගේ මේ y අඩු කරනවා. මේ x ගෙන් මේ x අඩු කරනවා. එකෙන් අඩු කරන්නේ. හරි සරලයි ළමයි. පහෙන් දෙකක් අඩු කරාම 3යි. එකෙන් බිඳුව කරගෙන 1යි. يعني අනුක්‍රමණය 3යි. සමීකරණය ලියන්න අනුක්‍රමණය m ළමයි m 3යි. සමීකරණය ලියන්නේ m දැනගන්නත් ඕන ළමයි. අන්තක්ඛණ්ඩය කියන එක y කැපෙන තැන ආගේ දැනගන්නත් ඕන. ඒ y කැපෙන තැන ආගේ ළමයි මේකෙන් එන බිඳුවක වාදක ලක්ෂය. කියන්නේ තමයි මේකේ තේරුම් බිඳුව මෙතනනේ. දෙක මෙතන නම් මේ y කැපෙන තැන ආගේනේ බිඳුවක වාදක කියන්නේ මේ y කැපෙන තැන එන y ආගේ කියලා තමයි. දෙක අන්තක්ඛණ්ඩය දෙක. يعني බිඳුවක වාදක කියන්නේ y අක්ෂය දෙකේදී කැපෙනවා කියන එකයි. ඒ අන්තක්ඛණ්ඩය දෙකයි. එන සමීකරණය කොහොමද ළමයි? y සමානයි කියන්නේ mx ධන c විදිහේ තියෙන්න ඕනේ. y සමානයි 3x. m කියන්නේ 3යි c කියන්නේ y සමානයි 3x ධන 2 කියලා සමීකරණය කරනවා. දැන් මම ගන්න ඉතින් ළමයි. තව එකක් කියලා දෙන්න ළමයි නේද? රයිට්. අපි දැන් කරමු. උදාහරණ දෙක කියලා ලියන්න. x අක්ෂය x අක්ෂය ධන දෙකේදී ඡේදනය කරන, ඒ කියන්නේ දෙකේදී ඡේදනය කරන y අක්ෂය ඒ දෙකේදී ඡේදනය කරන x අක්ෂය දෙකේදී y අක්ෂය දෙකේදී ඡේදනය කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න. x අක්ෂය ධන දෙකේදී ඡේදනය කරන y අක්ෂය දෙකේදී ඡේදනය කරන සරල රේඛාවේ සමීකරණය. පොඩි ළමයි රූප පැටියෙක් අඳින ළමයි චූටි එකක් මේමනේ x අක්ෂය දෙකේ දෙක කියන්නේ මෙතන කියන්නේ y දෙක කියන්නේ මෙතන කියන්නේ එහෙනම් මෙන්න මෙහෙම යන රේඛාවක් ගැන නේ කියන්නේ ළමයි. සමීකරණය ලියන්න ඕනේ. හරියම සමීකරණය කියන්නේ y සමානයි mx ධන c විදියට ලියන්න ඕනේ. මම කියන්නේ ළමයි එකපාර බලලා කියන්න පුළුවන් එකක් තියෙනවා. mද cද? මෙතන නේ ළමයි කැපෙන තැන. c ලියන්න පුළුවන්. c සමානයි 2යි. ඒක හරියි. m ගන්න කොහොමද? m ගන්න කණ්ඩායම් දෙකක් ඕනේ ළමයි. කණ්ඩායම් දෙකක් තියෙනවානේ. මෙතන බිඳුවනේ. බිඳුවේදී 2යි කියලා එක කණ්ඩායම්යක් තියෙනවා. අනිත් කණ්ඩායම මොකද ළමයි? අනික මෙතන මොකද කණ්ඩායම? දෙකේදී බිඳුවයි කියලා කණ්ඩායමක් තියෙනවා. කොහොම නේද? එහෙනම් මේක x මේක y. හරි ළමයි. දන්නවනේ. එහෙනම් y අතර වෙනස මේ පැත්තෙන් දෙකෙන් අඩු කරා බිඳුවක්. තමයි මේ y අඩු කරා නම් මේ x ගෙන් මේ x අඩු කරන්න ඕනේ. බිඳුවෙන් අඩු කරා දෙකක්. දෙකෙන් බිඳුවක් අඩු කරාම 2යි, බිඳුවෙන් දෙකක් අඩු කරාම ඍණ 2යි. ධනයි ඍණයි බෙදනකොට උත්තරේ ඍණ දෙකට දෙකයි එකයි. ඍණ 1යි කියලා එනවනේ. ළමයි සමීකරණය එනවා y සමානයි ඍණ 1යි ළමයි. ඍණ 1යි x. ඒ කියන්නේ ඍණ x. දැන් ගන්න ළමයි. මේ වගේ ගණන් ඔයගොල්ලන් තනියෙන් ලියලා හදන්න පුළුවන්. තනියෙන් ගානක් දෙකක් ලියලා හදන්න. නිකන් නෙමෙයි වැඩ අඩු වෙන්නේ. මේවා කරා. ඉන්දිය ගන්න වෙලාව චුට්ටක් අඩු කරගෙන මේ වැඩ කරන්න දැන් පන්ති පටන් ගන්න ළමයි ළමයි. මම කියලා වන්න ළමයි මම දන්නවා පන්ති පටන් ගන්න. මම හිතන අපිට 30 වෙනිදා පන්ති පටන් ගන්න පුළුවන්. අපි වැඩි වෙලා කරන්නේ නැතුව ළමයි 4 ඉඳන් 6 මාලේ ඉඳන් පළවෙනි දවස් කරමු ඉස්කෝලේ තියෙන වෙලාව බලලා
අපි ඉතින් ළමයි නිසාචරේ පන්ති කරේ වෙන මොනවද කරන්නේ? නේ. හරි. අපි දවස් පොඩ්ඩක් දෙන්න ළමයි. right. උගලන් ළමයි මෙන්න මෙහිම ගණන් ටිකක් කරන්න පොඩි. මේ පේපර් එක අමාරු නෑ මේක ඔයගලන්ට හම්බෙලා දෙවෙනි පේපර් එක ලේසි. right. ඔයගොල්ලෝ ළමයි දන්නවා ළමයි විභාගෙට තියෙන පත ගණන්. පත ගණන් තියනවා ළමයි. ඒ පත ගණන් නෙමෙයි. එහෙම ගණන් නෑ විභාග වල පත ගණන් නෑ. අර නේ මාර්ගයේ පෙන්වන ගණන් තියනවා ළමයි. පත කියන නිර්මාණ කොටසේ තියෙන ගණන් තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ ළමයි. ඔය විභාග කරනකම් පත දැනගන්න ඕනේ. ඔයගලන්ට තියෙනවා ළමයි මෙන්න මේ A කියලා ලක්ෂයක් තියෙනවා. මෙහෙම B කියලා ලක්ෂයකුත් තියෙනවා. ඔයගලන්ට ඕනේ A ලක්ෂයටයි B ලක්ෂයටයි සමදුරින් චලනය වන ලක්ෂයක පතේ අඳින්න. මොකද ළමයි? Aටයි Bටයි සමදුරින් චලනය වන ලක්ෂයක පතේ AB රේඛාවේ ලම්බ සමච්ඡේද කියන්නේ ළමයි. මෙහෙම. Aටයි Bටයි සමදුරින් චලනය වන ලක්ෂයක පතේ නම් මේ AB යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේද කොහොමද ලම්බ සමච්ඡේද අඳින්නේ? එක ලක්ෂයක කවට තුඩ තිබ්බා. භාගනේ වැඩි කවකට ගත්තා ළමයි. මෙහි චාපයයි මෙහි චාපයයි වෙනස් කරගන්නේ මෙතන කවකට තුඩ තිබ්බා. ඒ දිහා කරාම අපිට අඳින්න පුළුවන්. ඒ ලම්සමච්චේ වල ඕනම දැනකට ඒ දන් තියෙන දුරයි B දන් තියෙන දුරයි මොකද වෙන්නේ ළමයි සමානයි. දැන් ඔයගලන්ට යම් තැනකදී ඕනනම් ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ ගන්න. ඒ ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්සමච්චේ දෙක ගන්න. අපි හිතමු ළමයි මෙහෙම. A කියලා නිවසක් තියෙනවා. B කියලා නිවසක් තියෙනවා. මේ AB A නිවසටයි B නිවසටයි සමදුරින් අපි දෙමු ළමයි මේ ලයිට් කනුවක් හිටවන්න. විදුලි කනුවක් හිටවන්න. ඒතකොට ඒ විදුලි කනුව හිටවන්න ඕනේ ඒක විදුලි කනුව සිටවිය යුතු ස්ථානයන් දක්වන්න කිව්වොත් මේ දෙකට සමදුරින්නේ විදුලි කනුව හිටවන්න ඕන ළමයි. ඊළඟ අපි මේ දෙක යාතල්ලා ළම සමච්ඡේද කියන්නේ. ඇඳලා අපි එනවා මේ මාර්ගයේ විදුලි කනුව හිටව ගන්න කියලා. හිටව ගන්න කියලා කියන්නේ ඒක හිටව ගන්න කියලා. ඒක දැනගන්න එක පාඩයක් ගන්න. ඈ මේක පේපරේ දෙන පාඩය. අපිට තියෙනවා ළමයි මෙන්න මේ රේඛා දෙකකට එකිනෙක ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් මේ රේඛා දෙකටම සමදුරින් ලක්ෂයක් චලනය වෙනවා නම් ඒක ඕගලන්ට පැහැදිලි. මෙන්න මේ අතරින් යන්න ඕනේ. ඒතකොට මේ රේඛා දෙකට සමදුරින්. හරිද? එහෙනම් අඳින්න ඕනේ මොකක්ද ළමයි? කෝණ සමච්ඡේදය. මෙතන වහන්න. ඒක මේ තාපයයි. කෝණ සමච්ඡේදය. කෝණ සමච්ඡේදයෙන් මත ඕනම ස්ථානයක ඉඳලා ළමයි මේ රේඛාවටයි මේ රේඛාවටයි AOB රේඛාවටයි AO රේඛාවටයි BO රේඛාවටයි දුර සමානයි. දුර කියලා අදහස් කරන්නේ මෙතන තමයි ලම්බක දුර කියන එකයි ඈ. ගණිතයේදී දුර කියන්නේ අදහස් කරන්නේ ලම්බක දුර මෙන්න මේ දෙක සමානයි තමයි. ඕනෙන් දැනගන්න. මේ ඕන දැනගන්න මේ රේඛා දෙකට තියෙන දුර. එහෙනම් ওই පද දෙක තේරුම් අරගෙන අපි ගානක් තේරුම් ගත්තොත් ළමයි උදාහරණයක් මෙන්න ළමයි හිතන්නකෝ මෙහෙම එනවා A B C අපි දැන් D කියලා තියෙනවා. පොකුණක් තියෙනවා. හරිද? පොකුණක් තියෙනවා. පොකුණේ A ලක්ෂයටත් නැත්නම් A ශීර්ෂයටත් B ශීර්ෂයටත් සමදුරින් වෙනද? Aටත් Bටත් සමදුරින් වෙන්නත් ඕනේ. සමදුරින්ද AB හා BC මායිම් වලට සමදුරින්ද පොකුණ ඇතුලේ වතුර මලක් හදන්න ඕන ළමයි. වතුර මලක් හදන්න ඕනේ පොකුණ ඇතුලේ.
ඒ තියෙනවනේ කොහොමද ළමයි? ඒ හදන්න ඕන. දැන් ළමයි අපිටම මලක් ළමයි මොකක් හරි පී ලෙස නම් කරන්න කියනවා. මල තියෙනවනේ කොහොමද ළමයි? වතුර මල තියෙනවනේ. A ලක්ෂයට B ලක්ෂයට සමදුරින් වෙන්න මල තියෙන්නත් ඕනේ. AB මායිමටයි BC මායිමටයි සමදුරින් වෙන්නත් ඕනේ. මට කියන්න Aටයි Bටයි සමදුරින් B ලක්ෂ ගන්න කොහොමද? AB වල ලම්බ සමච්ඡේදය කියනවා. හරිනේ. අපි අඳලා වෙන්නවා. මෙතන කවදාද තියෙනවා. අර මෙතනදී මේක මතනම් මේක මත කොහේ වතුර මල හැදුවත් Aටයි Bටයි සමදුරින් තියෙන ළමයි. තව එකක් කියනවා ABට BCට සමදුරින් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණ සමච්ඡේදය කියන්නේ ළමයි. අන්න ඒවා තේරුම් අරගෙන අදාළ ගණන් හදන්න කෝණ සමච්ඡේදයකට ඇඳලා ළමයි අපි එන්නවා. එහෙනම් ඔය අවශ්‍යතා දෙකම හරියට දැන් මොකද්ද ළමයි? මෙන්න මේක මතයි පීඩන එකම දැන මෙතන වතුර මල හදා ගන්න කියලා P කියලා දානවා. හරි. මම හිතන්නේ ළමයි ඔයගලගේ මේ සෙකන්ඩ් පේපර් එකට මහා ලොකු සපෝට් එකක් ඕනේ නැහැ. වැඩි දරුණු පේපර් එකක් නෙමෙයි. මේක දෙවෙනි වාර විභාගයේ වසමත් තමයි ඔයගලන් දිගටම දෙන්නේ ළමයි. ඉතින් ලොකු පේපර්ස් මේක නෑ. අපි පේපර් 10ක් විතර ගිහිල්ලා තුන්වෙනි වාර පේපර්ස් වලට යන්න ඔය ළමයි ගන්නවා. ඉතින් ටිකක් එහාට ගිහිල්ලා මම 13 වෙනි පේපර් එක විතර තමයි අපි දාන්නේ. ඔයගලන්ට ළමයි මම කියන්නම් ළමයි මෙන්න 24 වෙනි පේපර් එක අපි 25 වෙනි පේපර් එක ඊළඟ මම අඳුන් කියලා. right. ඒක කොහොමද අපි හදාගෙන යන්න. ඔය හරි කොච්චර හරි හදේ. හරි. right ළමයි එහෙනම් ඔයගලන්ට ළමයි මේ වීඩියෝ එක මම කලින්ම දානවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් ළමයි ඉල්ලින් කරලා තිබුණා එහෙම හතරට වීඩියෝ එක දාලා පහට පේපර් එක දාලා පොඩ්ඩක් මේ වීඩියෝ එක අධ්‍යයනය කරන්න ඒගොල්ලන්ට ඕනේ කියලා. එහෙනම් මම කලින් දවසේ ළමයි වීඩියෝ එක දාන්නම්. කොහොමද අඟහරුවාද 15 වෙනිකට පේපර් එක දානවා ළමයි. ඒක දෙයක් නෑ. අඟහරුවාද 5ට පේපර් එක දානවා. ඊට කලින් වීඩියෝ එක දාන්න. ඒතකොට ඔයගොල්ලෝ මේක බලලා මේක තේරුම් අරගෙන දෙවෙනි පේපර් එක ළමයි හොඳට හදමු. එහෙනම් ළමයි ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.